සාදුනාදයක් පවත්වන්න හැමදිනම පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสารณ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සාදුනාදයක් පවත්වන්න නැවතත් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දානං සග්ගස්ස සෝපානංති ධර්ම ශ්‍රවණාබිලාසී සදහැති වාසනාවන්ත සුපින්වතුනි මේ අවස්ථාව තුලදී පින්වන්ත පිරිස සූදානම් වන්නේ ඊටාම සුවිශේෂී වූ මාහැඟි පින්කමකට සම්බන්ධ වෙන්න මූලික අරමුණු විදියට සිහිපත් කරනවා මහගම බොක්සයිඩ් වත්තව පදිංචිව සිට මිට වසරකට පෙරමිය පරලොව ගිය විමලසේන පියාණන් වහන්සේ වෙද මහත්මාණන්ව සිහිපත් කරලා එතුමාණන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න ඒ වගේම පරලෝ සැපත් ගාමිණී වීරසිරි සහෝදරයාව සිහිපත් කරලා එතුමාණන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට මේ උතුම් වූ පින්කම අද දවස තුල සිද්ධ කරනවා. ඒ වගේම රෝගී තත්වයෙන් පසුවෙන මංගලා පද්මිනී මහත්මියට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තවත් අරමුණක් හැටියට තබාගෙන මේ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා. ඒ විතරක් නෙවෙයි මෑණියන් වහන්සේට සහ විදේශගතව කටයුතු කරන වසන්තා පද්මිනී මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් වූ පින්කම මේ අවස්ථාව තුල සිද්ධ කරගන්නට සූදානම් වන්නේ. ඔයත් මේ සිද්ධ කරන පින්කමේ ආරම්භය සිද්ධ කළේ ඊයේ දවසේ. ඒ තමයි විදේශ සේවයේ නියුතු අපේ වසන්තා පද්මිනී මහත්මිය හිපංකන්ද විද්‍යා සමාධි මහා පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ගෞරවනීය මහා සංඝරුවන මූලික කරගෙන උතුම් වූ සංඝ සතු වශයෙන් දානමය පින්කමක් සිද්ධ කළා. ඒ උතුම් වූ දානමය පින්කම සිද්ධ කරලා මේ අවස්ථාව තුළ මේ 99 වෙනි අනුශාසනාව තමයි ශ්‍රවණය කරන්නට වෙතු සූදානම් වන්නේ. ඒ මහත්මිය මේ උතුම් ධර්මානුශාසනාවටත් අද දවසේ දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඉතින් මේ කියන අරමුණු සමුදායක් සමෘද්ධභාවයට පත් කරගන්න තමයි පින්වන්ත පිරිස එක්රැස් වෙලා මේ උතුම් පින්කම් සමූහයක් සිද්ධ කරන්නට මූලිකත්වයගෙන කටයුතු කළේ. ඒ සිද්ධ කළ පින්කම් මාලාවේ අවසාන අදියර තමයි ඔයත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ඔයත් සිද්ධ කළ මේ පින්කමේ 99 වෙනි අනුශාසනාවයි මේ අවස්ථාව තුළ මේ ශ්‍රවණය කරන්න ඔයත් සූදානම් වන්නේ. පින්වන්ත පිරිස එක්රැස් වෙලා ඊටාම ශ්‍රේෂ්ඨ වූ දානමය පින්කමක් සිද්ධ කළා. දානය කියලා කියන්නේ පින්වතුනි අත්හැරීමට. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා දෙනවා, උන්වහන්සේ පෙන්වලා දෙනවා අපි යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ප්‍රත්‍යඋපකාරයක් බලාපොරොත්තු නොවි අපි යම්කිසි කෙනෙකුට යමක් දෙනව නම් පරිත්‍යාග කරනව නම් අත්හරිනව නම් අන්න ඒකට තමයි තථාගතයන් වහන්සේ දානය කියලා දේශනා කළේ. දානය විවිධ අයුරින් අපට දෙන්න පුළුවන්. දැන් ඔය ඇත්තෝ බලු කපුටු ආදීන්ට කන්න බොන්න දීලා ඇති. තමන්ගේ නිවසට එන බල්ලෙකුට බලලෙකුට එහෙම නැත්නම් සතෙකුට සිව්පාවෙකුට ඔය ඇත්තෝ කන්න ටිකක් දීලා ඇති. ඒකත් දානය. ඔය ඇත්තෝ දුගිමගේ යාචකාදීන්ට ඕන තරම් දන් දීලා ඇති. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ සිද්ධ කරන දානමය පින්කමටත් ආනිසංස ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි ළමා නිවාසවලට වැඩහිටි නිවාසවලට ඔය ඇත්තෝ දානිය දීලා ඇති. අසරණයන්ට ඔය ඇත්ත උදව් කරලා ඇති. ඒ මොන විදියට දන් දුන්නත් ඔය ඇත්තන්ට පිං සිද්ධ වෙනවා. ආනිසංස ලැබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කළ විදියට උන්වහන්සේ අපට පෙන්වලා දෙනවා මහත්ඵල මහානිසංස ලැබෙන ශ්‍රේෂ්ඨ පින්කම් සමුදායක් පිළිබඳව. ඒ පින්කම් පිළිබඳව තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ සිටිය කාලයේදී පින්වතුනි විවිධ දේශනාවන් තුලින් අපට ඒ දානීය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේගේ දේශනා අතර සුවිශේෂී දේශනාවක් තියෙනවා වේලාම සූත්‍රය කියලා. ඒ වේලාම සූත්‍රය පිළිබඳව මම ඔයයන්ට කෙටියෙන් නමුත් මේ අවස්ථාව තුලදී සිහිපත් කරලා දෙන්නම්. මේ වේලාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාථපිණ්ඩික සිටුවරයට. අනේපිඬු සිටුවරයා කියලා කියන්නේ අපේ මේ සම්බුද්ධ ශාසනයට විශාල සේවාවක් කරපු මහා සිටුවරයෙක්. අනාථපිණ්ඩික සිටුවරයට විශාල ධනස්කන්ධයක් තිබුණා. ඔයත් අහලා තියෙනවා අපේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් එතුමානන් පූජා කරපු දෙව්රම් මහා විහාරයට 54000ක කෝටියක් වියදම් කරලා තමයි එතුමා ජේතවනාරාමයේ නිර්මාණය කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළේ. දැන් මේසා විශාල ධනයක් කැපකරන්න තරම් මුදලක් ධනස්කන්ධයක් අනාථපිණ්ඩික සිටුවරයට තිබුණා. මේ අනාථපිණ්ඩික සිටුවරය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙනවා වගේම තව බොහෝ ව්‍යාපාර කටයුතු සිද්ධ කළා. මේ සිද්ධ කරන ව්‍යාපාර කටයුතු අතර එතුමානන් ප්‍රචලිත වෙලා තිබුණු දෙයක් තමයි ඒ කාලේ වෙනකොට ඉඳපු දුප්පත් මිනිස්සුන්ට මුදල් පොලියට දුන්නා. සල්ලි පොලියට දුන්නා. දැන් අදත් වර්තමානයේ අපි ඕන තරම් දකිනවා මිල මුදල් යහමින් තියෙන ඇත්තෝ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කරන ව්‍යාපාර කටයුත්තක් තමයි මුදල් පොලියට දෙනවා. අසරණ කෙනෙකුට දුප්පත් කෙනෙකුගේ අවශ්‍යතාවයක් මත මුදලක් යම් පොලියක් මත දුන්නට ඒකේ ගැටලුවක් නැහැ. නමුත් සමහර උදවිය ඉන්නවා ඒ මුදල ගන්නේ දුප්පත් මිනිස්සුන්ට යැත්තන්ට දරා ගන්න බැරි තරම් විශාල විදියට පොලි මුදල් එකතු කරනවා. ඒක අපේ ශාසනයත් එක්ක අපේ සමහර ඇත්තෝ ඉන්නවා යම් කෙනෙකුට මුදලක් දුන්නට පස්සේ ඒ මුදල ගන්න ඇත්තන්ට දරා ගන්න බැරි තරමට පොලි මුදල් එකතු කරනවා. දැන් ඒ කාරණාවන් අපේ ධර්මයත් එක්ක තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ දහම් කරුණුත් එක්ක ගලපලා බලනකොට ඒක ධාර්මික වෙන්නේ නැහැ. නමුත් අපි මේ ශාසනය තුල මේ ධර්මයේ තුල පැහැදිලි කරලා දෙනවා අනාථපිණ්ඩික සිටුවරයත් මුදල් පොලියට දීපු කෙනෙක්. ඒ මුදල් පොලියට දුන්නට ඒක බොහෝම සාධාරණ විදියට තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ කරන කාරණාවන් අසාධාරණ විදියට සිද්ධ කළා නම් අපේ තථාගතයන් වහන්සේ කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. දැන් මෙතුමාගෙන් මුදල් පොලියට ගනිපු ඇත්තෝ කල්පනා කරන්න ගත්තා. අනාථපිණ්ඩික සිටුවරයට ඕන තරම් මිල මුදල් තියෙනවා. වස්තුව තියෙනවා. ඒක නිසා තමයි බොහෝ දෙනෙකුට මේ විදියට මුදල් දීලා තියෙන්නේ. අපි මේ ලබා ගනිපු මුදල් නැවත එතුමානන්ට නොදුන්නා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කියලා ඒ ඇත්තෝ කල්පනා කරන්න පටන් ගත්තා. සියලු දෙනාම මේ විදියට කල්පනා කරලා ඒ ඇත්තෝ කතිකා කරගත්ත නැවත ගනිපු මුදල් අපි ආපසු ලබා දෙන්නේ නැහැ කියලා. දැන් මේ විදියට අනාථපිණ්ඩික සිටුවරයා පොලියට දීපු මිල මුදල් නැවත ගන්න හදනකොට ඒ මුදල් ගනිපු කිසි කෙනෙක්ගෙන් නැවත මුදල් ආපසු ගන්න විදියක් තිබුණේ නැහැ. ආපසු මුදල් ලැබුණේ නැහැ. දැන් මේක කාලයක් තිස්සේ සිද්ධ වුණු දෙයක් නිසා
අනාථපිණ්ඩික සිටුවරයා ළඟ තිබුණු මිල මුදල් අඩු වෙන්න පටන් ගත්තා. දුගී දුප්පත් කෙනෙක් බවට පත් වෙන්න පටන් ගත්තා. දැන් මේ කාලේ වෙනකොට අපේ තථාගතයන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයාගෙන් විමසනවා, සිටුවරයා ඔබ තවමත් දන් දෙනවද කියලා. ඒ පැනයට පිළිතුරක් විදියට අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා, භාග්‍යවතුන් වහන්ස, මම තවමත් නොකඩවා දන් දෙනවා. හැබැයි මට වෙනදා වගේ දන් දෙන්න පුළුවන් කමක් නැහැ. වෙනදා විදියට ප්‍රණීත විදියට සකස් කරලා බොහෝම ප්‍රසන්න විදියට මට දැන් දන් දෙන්න පුළුවන් කමක් නැහැ. මම දන් දෙන්නේ බොහෝම කටුක විදියට. මොකද මට දැන් වෙනදා තරම් මිල මුදල් වස්තුව නැති නිසා බොහෝම ප්‍රණීත විදියට මට දැන් දන් දෙන්න පුළුවන් කමක් නැහැ කියලා අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළා. මේ වෙලාවේදී පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයට පැහැදිලි කරනවා, අනාථපිණ්ඩික සිටුවරයා ඔබ ප්‍රණීත දෙයක් හෝ ගොරෝසු දෙයක් හෝ දන් දෙන්න. ඒකට කිසි ගැටලුවක් නැහැ. උන්වහන්සේ කරුණු 4ක් පැහැදිලි කරලා දෙනවා. සත්පුරුෂ දානයක් තුල පැවතිය යුතු අංග 4ක්. දැන් පින්වන්ත පිරිස මේ හිපංකන්ද විද්‍යා සමාධි පිරිවෙන් විහාරස්ථානීය මූලික කරගෙන ඔයත් විශාල ශ්‍රේෂ්ඨ පින්කමක් මේ සිද්ධ කළේ. මේ සිද්ධ කළ පින්කම තුල මම මේ කියන කරුණු 4 ඔය ඇත්තන්ගේ තුල අන්තර්ගත වෙලා තිබුණද කියලා ඔය ඇත්ත සිහිපත් කරලා බලන්න. අනාථපිණ්ඩික සිටුවරයට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සත්පුරුෂ දානයක් තුල තිබිය යුතු කරුණු 4ක්. පළවෙනි කරුණ තමයි උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා, අපි දෙන්නේ ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රළු ගොරෝසු දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ දෙන දෙය හොඳින් සකස් කරලා දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි පළවෙනි කරුණ. දෙවෙනි කරුණ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහා සංඝරත්නයට පූජා කරන දේ තමන්ගේ දෑතින්ම පූජා කරන්න කියලා. තුන්වෙනි කරුණ උන්වහන්සේ පැහැදිලි කරනවා මහා සංඝරුවන්ට දන් දෙනකොට කවදාවත් විසි කරන දෙයක් දෙන්න එපා. විසි නොකරන දෙයක්ම දන් දෙන්න කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. හතරවෙනි කරුණ පැහැදිලි කරනවා කර්මය, කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන දන් දෙන්න කියලා. දැන් ඔය ඇත්තෝ සිහිපත් කරලා බලන්න, ඔය ඇත්තෝ ඊයේ දවස තුළ විශාල පින්කමක් කළා. ශ්‍රේෂ්ඨ පින්කමක් කළේ. ඒ පින්කම සිද්ධ කරනකොට ඔය ඇත්තෝ තමන්ගේ දෑතින්ම ඒ පින්කම සිද්ධ නොකලට ඒ පින්කමට අවශ්‍ය කරන සම්පත්දායකත්වය ඇත්තෝ දරුවා. දැන් ඔය ඇත්තෝ සිහිපත් කරන්න ඔය ඇත්තන්ගේ බොහෝම ධාර්මික උපයාස හපයා ගන්නපු මිල මුදල් තමයි ඒ දානයක් විදියට පූජා කළේ. ඔය ඇත්තෝ සිහිපත් කරන්න බලන්න ඔය ඇත්තෝ දන් දුන්නේ ප්‍රණීත දෙයක්ද රළු දෙයක්ද කියලා. ඔය ඇත්තෝ දුන්නේ බොහෝම ප්‍රණීත දෙයක්. ඔය ඇත්තෝ සකස් කරලා දන් දුන්නද? ඔය ඇත්තෝ මහා සංඝරුවනට අවශ්‍ය කරන විදියට දාණය සකසා ගන්න පුළුවන් විදියට ඔය ඇත්තෝ සම්පත්දායකත්වයක් මහා සංඝරු වෙනුවෙන් පූජා කළා. තමන්ගේ දෑතින්ම දන් දෙන්න කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. දැන් ඔය ඇත්තන්ට මේ රටේම තියෙන මේ தত্ত্বය නිසා තමන්ගේ දෑතින්ම දන් දෙන්න අවස්ථාවක් නොමැති වුණත් තමන් බොහෝම ධාර්මිකව උපයාස අපයා ගන්නපු වස්තුව තමයි මහා සංඝරුවන්ට පූජා කළේ. ඒ වගේම හතරවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසි නොකරන දෙයක් දන් දෙන්න කියලා. ඔය ඇත්තෝ කවදාවත් එහෙම දන් දෙන පිරිසක් නෙවෙයි. කවදාවත් ඔය ඇත්තෝ අපතේ දෙන යන දෙයක් මහා සංඝරුවන්ට පූජා කරන පිරිසක් නෙවෙයි. ඔය ඇත්තෝ බොහෝම ශ්‍රද්ධාවක් ඇති කරගෙන බොහෝම ධාර්මිකව බොහොම ප්‍රණීත විදියට තමයි මහා සංඝරුවන්ට දන් පූජා කළේ. මෙන්න මේ කරුණු 4 බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයට පැහැදිලි කරලා දීලා
අනාථපිණ්ඩික සිටුවරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිටුවරය අපි දෙන දෙය ආර්ය මහා සංඝරුවන්ට බොහෝම ශ්‍රද්ධාවක් ඇති කරගෙනම දන් දෙන්න ඕන. මහා සංඝරුවන්ට දන් දීමේ විපාකය කියලා කියන්නේ ඒක මෙච්චරයි කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්තරා කාලයක හිටියා වේලාම කියලා සිටුවරයෙක්. ඔන්න අතීත කතා පුවත බුදුරජාණන් වහන්සේ දැන් අනාථපිණ්ඩික සිටුවරයට දේශනා කරන්න සූදානම් වෙනවා. මේ වේලාම බ්‍රාහ්මණයට වේලාම බමුණට එහෙම නැත්නම් මේ දානය පූජා කළ මේ පුද්ගලයට දන් දෙන්න සුදුසු පිරිසක් ඒ කාලේ හිටියේ නෑ. නමුත් එතුමා 84000ක බොහෝම ධනස්කන්ධයක් වියදම් කරලා දානයක් පූජා කළා. ඒ දානය මහා ආශ්චර්යමත් දානයක්. රත්තරම් පුරවපු රිදී පාත්‍ර 84000ක් දන් දුන්නා. ඒ විතරක් නෙවෙයි රිදී පුරවපු රත්තරම් පාත්‍ර 84000ක් දන් දුන්නා. බොහෝම අලංකාරවත් විදියට පිළියෙල කරලා සකසපු අශ්වකරත් 84000ක් දන් දුන්නා. ඒ කාලේ වෙනකොට දඹදිව තිබුණු වටිනම සලුව තමයි කසී සලුව කියලා කියන්නේ. මේ කසී සලු 84000ක් දන් දුන්නා. ඒ කාලේ වෙනකොට සත්තුන්ගේ හං වලින් නිර්මාණය කරපු රෙද්දක් තිබුණා. හීතලට ඕනම දෙයකට ඔරොත්තු දෙන මෙන්න මේ වටිනාම කියන වස්ත්‍ර සලු 84000ක් දන් දුන්නා. මේ විදියට 84000ක විශාල දානයක් පූජා කළා වේලාම සිටුවරය. කොයිතරම් මුදලක් වියදම් කරලා දන් දුන්නත් ඒ දීපු දානේ ආනිසංස එක බණපදයක්වත් කියලා දෙන්න සුදුසු කෙනෙක් ඒ කාලේ වෙනකොට හිටියේ නෑ. මොකද අබුද්ධෝත්පාද කාලයක දන් දීපු නිසා. අන්න බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයට ඒ වෙලාවේ පැහැදිලි කරලා දෙනවා. අනාථපිණ්ඩික සිටුවරය එදා වේලාම සිටුවරයා 84000ක දානයක් පූජා කළාට කෝටි ගානක මුදලක් වේදම් කරලා දන් දුන්නට එහි ආනිසංස පැහැදිලි කරන්න කෙනෙක් හිටියේ නෑ. ඒ දීපු දානේ ආනිසංස මහත්ඵල මහානිසංස වෙන්නෙත් නෑ. මොකද සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා හිටියේ නැති නිසා. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන එදා ඒ වේලාම සිටුවරයා දීපු දාණයට වැඩිය එක පෘථග්ජන ස්වාමි භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. ඒ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා 100කට පූජා කරන දාණයට වැඩිය සෝවාන් ඵලයටපත් වුණු එක ස්වාමින් වහන්සේ නමකට පූජා කරන දාණය ආනිසංසයි. සෝවාන් ඵලයටපත් වුණු 100කට දෙන දාණයට වැඩිය අනාගාමී උතුමන් වහන්සේ එක නමකට දෙන දාණය ශ්‍රේෂ්ඨයි. මේ විදියට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ ඵලයන්ටපත් උනේ පිළිවෙලින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. රහතන් වහන්සේලා 100 නමකට දෙන දාණයට වැඩිය පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය ආනිසංසයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100 නමකට දෙන දාණයට වැඩිය ලෞතර බුදුරජාණන් වහන්සේ නමට දෙන දාණය ආනිසංසයි. ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණයට වැඩිය බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරුවන්ට පූජා කරන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දා අනාථපිණ්ඩික සිටුවරයට පැහැදිලි කරලා දුන්නා. දැන් ඔය ඇත්තෝ හැමදෙනාම එක ස්වාමින් වහන්සේ නමක් මූලික කරගෙන දන් පූජා කළේ නැහැ. අපට එක ස්වාමින් වහන්සේ නමකගේ ගුණය මෙච්චරයි කියලා නිම කරන්න බෑ. ස්වාමින් වහන්සේ නමකගේ බාහිර ස්වરૂපය බලලා උන්වහන්සේ සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද එහෙමත් නැත්නම් අරිහත් තත්වයට පත් වෙලාද කියලා අපට කියන්න බෑ. ඒ සමූහයක් එකතු වෙච්ච තැන තමයි සංඝයා කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ එකතු වෙච්ච තැන තමයි බුද්ධ ප්‍රමුඛාර්ය සංඝයා කියලා කියන්නේ. ඔය පින්වන්ත පිරිස
ඊයේ දවස තුල බුද්ධ ප්‍රමුඛාර්ය මහා සංඝරුවන්ට තමයි ශ්‍රේෂ්ඨ වශයෙන් දානයක් පූජා කළේ. අන්න බලන්න එදා වේලාම සිටුවරේ 84000ක කෝටි ගාණක් වියදම් කරලා 84000ක පූජා කරපු දානයට වැඩිය ඔය ඇත්තන්ට විශාල ආනිසංසයක් ලැබෙනවා බුද්ධ ප්‍රමුඛාර්ය මහා සංඝරුවන්ට දන් පූජා කරපු නිසා. ඒ දානය කියලා කියන්නේ තමන්ගේ හිත පහදවගෙන පූජා කරන දානය මහත්ඵලයි මහානිසංසයි. එක්තරා අවස්ථාවකදී ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා එක්තරා බමුණෙකුගේ නිවසට පිණ්ඩපාතය සඳහා. මේ වෙලාවේ බමුණ දහවල ආහාරය ගනිමින් හිටියේ. ඒ නිවසේ ඉඳ ඒ සිටු මාලිගාවේ ඉඳපු සිටු දේවිය සිටු බමුණට අවශ්‍ය කරන ආහාර ටික සම්පාදනය කරලා දීලා ඉස්සරහට වෙලා හිටියා. දුර තියා දැක්කා පාත්‍රා සිවුරු දරාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාති වඩිනවා. සිටු මාලිගාවේ දාණයට දෙන්න කිසිම දෙයක් නැහැ. එතුමිය සිහිපත් කරන්න පටන් ගත්තා. ලෞතර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා කියලා බමුණා සිටුවරයා දැනගත්තොත් එහෙම මට මේ වෙලාවේ අනිවාර්යෙන් නැවතත් දාණය පිළියෙල කරන්න වෙනවා. මට ආයෙ උයන්න සිද්ධ වෙනවා. උයන්න බොහෝම කම්මැලි. ඒක නිසා කරන්න තියෙන්නේ සිටුවරයා ඇතුලේ ආහාර ගන්න වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ සිටුවරයාට නොදැනෙන විදියට නැවත පිටත් කර යවන එක. ලෞතර බුදුරජාණන් වහන්සේ පාත්‍රා සිවුරු දරාගෙන හිමීට සිටු මාලිගාව ඉදිරිපිටට වඩිනකොට සිටු දේවිය ඇහෙන් පෙන්නුව නැවතත් ආය යන්න කියලා. ඒ වෙලාවෙම මේ සංඥාවටම පිළිතුරක් විදියට බුදුරජාණන් වහන්සේත් ඔළුවෙන් සංඥා කරනවා උන්වහන්සේ වඩින්නේ නැහැ කියලා. ඒ සිටු දේවිය නැවතත් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියලා සිටුවරයා දැනගත්තොත් මට ආය අනිවාර්යෙන් දානය හදන්න වෙන එක නිසා අනිවාර්යෙන් සිටුවරයාට නොපෙනෙන විදියට බුදුරජාණන් වහන්සේ පිටත් කර යවන්න ඕන කියලා අංග චලන දාලම අතපය විසි කරලා බුදුරජාණන් වහන්සේට පෙන්වුවා නැවත වඩින්න කියලා. ඒකට පිළිතුරක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඥා කළා නැවතත් වඩින්නේ කියලා. ඒ සිටු දේවිය දන්නවා ඒ වෙලාවේ අවබෝධ කරගත්ත මේ වැඩම කරලා තියෙන්නේ කවුද කියලා. ඒ තමයි ශාක්‍ය වංශයට අයත් ලෞතර බුදුරජාණන් වහන්සේ. ශාක්‍ය වංශික රජවරු කවදාවත් කාන්තාවන්ට සංඥා කරන්නේ නැහැ අතින්පයි. නමුත් ශාක්‍ය වංශයේම උපන් උන්වහන්සේ කාන්තාවන් සමග අංග චලනයෙන් හැසිරෙනවා කියලා ඒ සිටු දේවිය සිනා වෙන්න පටන් ගත්තා. දැන් මේ වෙලාවේදී ඒ සිටුවරයා ආහාර අරගෙන අත හොදන වෙලාව. ඉඳුල් භාජනේ තමන්ගේ කාලා ඉතුරු කරපු කෑම ටිකක් තිබුණ පිඟානේ. එහෙම සිටුවරයා අත හොදනකොට ඇහුණා තමන්ගේ සිටු දේවිය කාත් එක්කද hina වෙනවා කියලා. ඒ වෙලාවෙම ඉස්සරහට ගිහිල්ලා බලනකොට දැක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේගේ දෙපා අල්ලලා වන්දනා කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ මට සමාවන සේක්වා. ඔබ වහන්සේ අද පිණ්ඩපාතේ වැඩියේ මදක් පමා වෙලා දෙන්න කිසිම දෙයක් සිටුමාලිගාව ඉතුරු වෙලා නැහැ. ඔබ වහන්සේ වෙන දවසක වඩින්න මට අද සමාවන සේක්වා කියලා උන්වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලලා වන්දනා කරලා සමාවිල්ලුවා. ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සිටුවරය ඔබ කාලා ඉතුරු කරපු පිඟානේ ඉඳුල් ටික විතරක් මට මගේ පාත්‍රයට පූජා කළන්න කියලා. ඒ සිටුවරයට ඉහවහා යන සතුටක් ඇති වුණා. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේට දානි ටික පූජා කරන්න අවස්ථාව ලැබෙන නිසා. එතුමා බොහෝම ප්‍රීතියෙන් ලෞතර බුදුරජාණන් වහන්සේට දානි ටික පූජා කරලා උන්වහන්සේගේ සිරිපා කමල් අල්ලලා වන්දනා කරලා තථාගතයන් වහන්සේට වන්දනා කළා. ඒ වෙලාවෙම තථාගතයන් වහන්සේ අනුමෙවනි අනුශාසනාව කරලා අවසානයේදී ඒ සිටුවරයා සෝවාන් ඵලයටපත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්නතුනි එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ඉඳුල් ටික පමණක් ඉල්ලුවේ
උන්වහන්සේට දානය පිළිබඳව තිබුණු ගැටලුවක් නිසා නෙවෙයි. උන්වහන්සේට සිටුමාලිගාවට වැඩම කළා නම් එහෙම නැත්නම් රජමාලිගයකට වැඩම කළා නම් උන්වහන්සේට ප්‍රණීත විදියට දානය ලබා ගන්න තිබුණා. උන්වහන්සේගේ එකම ප්‍රාර්ථනාව බවට පත් උනේ ඒ සිටුවරයා සෝවාන් තලයේහි පිහිටුවීම. ඒක සැබෑවක් බවට පත් වුණා. අන්න ඒක තමයි පින්නතුනි දානය දීමේ මේ ලෝක වශයෙන්ම ලැබෙන ආනිසංස. ශ්‍රද්ධාවක් ඇති කරගෙන ශ්‍රද්ධාවෙන්ම දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා දුන්නේ ඒක නිසා. ඉතින් පින්වන්ත පිරිස ඊයේ දවස තුල ඊටාම ශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කළේ ගෞරවනීය මහා සංඝරුවනට තුන්කාලවාසී ආර්ය මහා සංඝරුවන මූලික කරගෙන සාංගික දානමය පින්කමක් සිද්ධ කළා. එහි බොහෝ ආනිසංස තියෙනවා. මේ ලෝක වශයෙන් විතරක් නෙවෙයි පරලෝකගත වශයෙන් අපේ ජීවිත සාර්ථක කරන සුගතිගාමී තලයේහි පිහිටුවන ශ්‍රේෂ්ඨ පින්කමක් තමයි ආර්ය මහා සංඝරුවන්ට දන් දෙනවා කියලා කියන්නේ. සසර ගමනේ කවදාවත් නෑ බෑ කියන වචනේ අහන්න ලැබෙන්නේ නෑ. තථාගතයන් වහන්සේ බෝධි සම්භාරය පුරණ කොට ඇස්සිස් මස්ලේ නහර අඹදරු මහා රාජ්‍ය පවා දන් දීලා තියෙනවා. එකම ප්‍රාර්ථනාව බවට පත් උනේ ලෞතර බුද්ධත්වයට පත්වීම. ඒ යන ගමනේ පින්වන්ත පිරිසත් ඊයේ දවස තුල ශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කළ ගත්තා කියලා ඔයත් සතුටු වෙන්න ඕන. විශේෂ අරමුණු කීපයක් ඔයත් සමෘද්ධ කරගන්න තමයි මේ උතුම් පින්කම සිද්ධ කළේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානං සග්ගස්ස සෝපානං කියලා. දානය කියලා කියන්නේ ස්වර්ගයට යන ඉනිමගක් හා සමානයි. දන් දීම තුලින් තමයි දානං සබ්බත්ත සාධකං අපේ ජීවිතයේ සියල්ල සම්පූර්ණ කරන දෙයක් තමයි දානය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඔය ඇත්තෝ දන් දුන්නේ මේ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට විතරක් නෙවෙයි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලවාසී ආර්ය මහා සංඝරුවන්ට. උන්වහන්සේලාගේ ගුණය ගණන අනන්තයි. ඒ ගුණයෙන් ගණනින් අනන්ත ආර්ය මහා සංඝරුවන්ට ඇත්තෝ දානීය පූජා කළේ. ඉතින් සිහිපත් කරගන්න බොහෝ කරුණු කරුණාවන් සිහිපත් කරන්න පුළුවන්. නමුත් ශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කරගත්තා කියලා හැමදෙනාම සතුටු වෙමු. මේ අවස්ථාව තුළ අපි විශේෂ වශයෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. මහගම බොක්සයිඩ් වත්ත පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලෝ ගිය විමලසේන වෙද මහත්මයා ඒ පියතුමාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. ඒ වගේම පරලෝ සැපත් ගාමිණී වීරසිරි සහෝදරයාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. ඉතින් සිහිපත් කරගම් මේ අවස්ථාව තුළ මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා. ඊයේ දවස තුර ආර්ය මහා සංඝරුවන්ට ශ්‍රේෂ්ඨ වූ දානමය පින්කමක් සිද්ධ කරලා උතුම් බෝධිසත්ව සීලයක පිහිටියා. සම්බුද්ධ පූජාවන් ආදී පූජා කළා. මේ සියලු මයුරින් එක්රැස් කරගත්තා වූ දාරතර වූ පුණ්‍ය බලයේ කුසල බලයේ හේතු කොටගෙන මීට වසරකට පෙර මිය පරලෝ ගිය විමලසේන පියාණන් ප්‍රධාන ගාමිණී වීරසිරි සහෝදරයා ප්‍රධාන වර්ග පරම්පරාවේ මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ කොරෝනා වසංගතය නිසා ලංකාවාසී ලෝකවාසී ලක්ෂ ගණන් අපේම මිනිස්සු මරණයට පත් වෙලා ඉන්නවා. සමහර කෙනෙකුට පින් දෙන්න කෙනෙක් නැතුව ඇති මිය පරලෝකයේ සියලුම ඥාති සමූහයාට අපේ මිනිස්සුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ දුකක නම් දුකෙන් අත මිදේවා. සපතක නම් සැප වැඩි දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගන්න මේ ක්‍රස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා. පාරමී ධර්මයක්ම වේවා කියලා මළගී ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. පැම් වාජනය අරගෙන පැම්වක් කරලා ගාථාව කියන්න ඉදං මේ ඥාතීනං හෝතු කියලා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේම පින්වන්ත හැම දෙනා අපිව මේ සම්බුදු සසුන ලෝකය කලට වේලාවට ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා.
ඒ ඇත්තෝ මේ පින් දැක සතුට සන්තෝෂ භාවයට පත් වෙලා අපි හැමදෙනා සම්බුදු සසුන ලෝකය ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ කොරෝනා වසංගතය මුළු ලෝකෙම තුරන් කරන්නට සීල දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපි හැමදෙනාටම උදා වේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. අවසාන වශයෙන් සිහිපත් කරගමු. පැත්තන්ගේ තවත් සුවිශේෂී වූ අරමුණක් බවට පත් උනේ මේ වෙන විට රෝගී තත්වයෙන් අසනීප තත්වයෙන් පසුවන මංගලා පද්මිනී මහත්මියට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මෑණියන් වහන්සේ සහ විදේශගතව කටයුතු කරන වසන්තා පද්මිනී මහත්මිය ප්‍රදාන පවුලේ සියලු දෙනාට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න. ඉතින් අපි හැම දිනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඊයේ දවසේ ආර්ය මහා සංඝරුවන මූලික කරගෙන සිද්ධ කළ උතුම් වූ දානමය පින්කම වෙනුවෙන් දායකත්වයේ දරු ඇයි හොඳයි කිව් වචනයකින් හරි හැම දිනාටම මේ පින්කම වෙනුවෙන් උදව් උපකාර කළා නම් එකතු වුණා නම් ඒ හැම දිනාටම මේ පින්කම ආශිර්වාදයක් වේවා. අපි හැම දිනාටම මේ කොරෝනා වසංගතය නිසා කිසිම කරදරයක් බාධාවක් නොවේවා. කිසිම කාය පීඩාවක් චිත්ත පීඩාවක් නොම වේවා. විශේෂයෙන් මේ කොරෝනා වසංගතය නිසා ලංකාවාසී ලෝකවාසී ලක්ෂ ගණන් කෝටි ගණන් අපේම ඇත්තෝ බොහෝම දුකකට පත් වෙලා ඉන්නේ, පීඩාවට පත් වෙලා ඉන්නේ. අපි ඒ හැම දිනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ඒ හැම දිනාටම මේ රෝගය වැළඳලා ඉන්නවන යම් කිසි කෙනෙක් වහවහ යැත්තන්ට ඉක්මන් නිරෝගී සුවය අත්පත් වේවා. රෝගයේ වැළඳුන් නැති යම් කිසි කෙනෙක් ඉන්නවනම් තුනුරුවනි ආශිර්වාදයෙන් ඒ හැම දිනාම ආරක්ෂා වේවා. මේ සම්බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් ලෝකේ වැජබේවා. අපි හැම දිනාගෙම සීලය සමාධිය ප්‍රඥාව වර්ධනය වේවා. අපි කිසිම කෙනෙකුට කිසිම කාය පීඩාවක් චිත්ත පීඩාවක් නොම වේවා. මේ පින්කම වෙනුවෙන් උදව්පකාර කළ මේ උතුම් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කළ පින්වන්ත හැම දිනාගෙම ධර්ම අවබෝධය වැඩි වේවා, වර්ධනය වේවා. අපි හැම දිනාගෙම ජීවිත නිරෝගී වේවා, සුවපත් වේවා. අවසාන වශයෙන් අපි හැම දිනාටම ප්‍රාර්ථනික බෝධියකින් නිවන් අවබෝධ කරගන්නටත් මේ ක්‍රස් කරගත්තා වූ සියලු කුසල කර්මයන් විශේෂයෙන්ම හිපංකාන්ද විද්‍යා සමාධි මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී ශ්‍රීපාද මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ සංඝනායක අති ගෞරවනීය අපගේ ගුරුදෙව් අවසරයි නම කියන්නට ඇඹිලිපිටිය රාහුල නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන විශේෂයෙන් මේ කොරෝනා වසංගතය නිසා දුක් පීඩාවට පත් වෙලා මේ රෝගය වැළඳලා ඉන්න සියලුම ගෞරවනීය මහා සංඝරුවන්ටත් අපි හැම දිනාගම ජීවිතවලටත් නිදුක් නිරෝගී භාවය සැලසේවා. මේ පින්කම වෙනුවෙන් උදව් උපකාර කළ පින්වන්ත හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. අවසාන වශයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට මේ ක්‍රස් කරගත්තා වූ සීල කුසල ධර්මයන් හේතු වාසනා වේවා, පාරමී ධර්මයක්ම වේවා කියලා සාදුනාදයක් පවත්වමු. හැම දිනාම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි පින්වන්ත හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.